ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිකඩ ඇත්තගෙන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකාවේ සිංහ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බ්‍රිතාන්‍ය විකෘති කොරෝනා ප්‍රභේදය මෙරට ප්‍රදේශ 4කින් හමු වෙයි. ලොව පුරා ව්‍යාප්තව ඇත්තේ සෝඩා කෑනයකට දැමිය හැකි තරමේ කොරෝනා වෛරස ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ගණිතඥයෙක් කියයි. නීතිපතිත් පාස්කු කොමිසමේ වාර්තා පිටපතක් ජනපති ලේකම්ගෙන් ඉල්ලයි. කෝප් හමුවට සූදානමක් නොමැතිව පැමිණි ක්‍රිකට් බලධාරීන්ට මසක් කල් දෙයි. රුපියල් කෝටියකට අධික කල්ලිකුත්තු වෛද්‍ය උපකරණ තොගයක් බොරැල්ලේ ගබඩාවකින් සොයාගෙනේ. COVID-19 වෛරසයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් විකෘති වූ ප්‍රභේදය මෙරට ප්‍රදේශ 4කින් හඳුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨය මගින් සිදු කළ පරීක්ෂණයකින් මෙම වෛරස් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන්ද පෙන්වා දී තිබුණා. දවසේ පුවත COVID-19 වෛරසයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් විකෘති වූ ප්‍රභේදය මෙරට ප්‍රදේශ 4කින් හඳුනාගෙන තිබෙනවා. ඒ කොළඹ, අවිස්සාවේල්ල, බියකම සහ වවුනියාව යන ප්‍රදේශවලින්. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ කොවිඩ් වෛරසයේ ජානමය හැසිරීම්වල වෙනස්කම් පිළිබඳ පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් මීට පෙර අවස්ථාවකදීද මෙම ඒකකය මගින් බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හමු වූ විකෘති වූ ප්‍රභේදය මෙරටින් හඳුනාගත්තා. එම අවස්ථාවේදී අදාළ වෛරසය වැළඳී තිබුණේ තරග සංචාරයකට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුටයි. නව සොයාගැනීම සිදු කර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී ලබාගත් සාම්පල උපයෝගී කරගෙනයි. අපි අණු දෙකක් සීක්වන්ස් කරාන් පස්සේ 13ක් විතර හම්බෙලා තියෙනවා. එංගලන්තයේ පුරා පැතිරිච්ච වෛරස් ප්‍රභේද මේ පුද්ගලයන් අපිට වාර්තා වෙලා තියෙනවා කොළඹ නගර සීමාවෙන්, අවිස්සාවෙල්ලෙන්, බියගමින්, වවුනියාවෙන් සහ කිහිප දෙනෙක් විදේශගත සිට පැමිණි අයගෙන් වාර්තා වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් වෛරස් ප්‍රභේදයකට වැඩිය 50%කට වඩා වැඩි වේගයෙන් පැතිරීමේ හැකියාවක් තියෙනවා. මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එකට මේ UK ස්ට්‍රේන් එක දැනට බලපෑමක් නැති විදිහේ වාර්තා තමයි තියෙන නිසා දැනට වැක්සින් එක සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. COVID-19 වෛරසයේ මෙම විකෘති ප්‍රභේදය හඳුන්වනු ලබන්නේ B117 වශයෙන්. බ්‍රිතාන්‍යයේ ජාන නිරීක්ෂණ වැඩසටහන නිවේදනය කළේ මෙම වෛරස් ප්‍රභේදය මේ වන විට ලොව පුරා රටවල් 50ක ව්‍යාප්ත වී ඇති බවයි. මේ වාර්තා වෙච්ච ප්‍රදේශ බලනකොට විවිධ තැන්වලින් වාර්තා වීමත් සහ දැනට ලංකාවේ ව්‍යාප්තිය පෞද්ගලික කාලවලට වැඩි ටිකක් වැඩි වීමත් අනුව අපේ සැකයක් තියෙනවා මේක ලංකාව තුලදීම බිහි වෙන්නත් පුළුවන්. මොකද වෛරස් එකක් ඉක්මනට පැතිරෙනකොට තමයි මියුටේෂන්ස් වීමේ හැකියාව තියෙන්නේ. මෙවැනි නව ප්‍රභේදයක් පැමිණි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැහැදිලි උපදෙස් තියෙනවා. නමුත් මේ වෙනකොට විතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයෝ වෙත උපදෙස් දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අද දිනය තුලම නිර්දේශ කරන්න කියලා. ඒ අනුව විශේෂ යමක් කිරීමට අපිට අවශ්‍ය වෙන්න තිබේ නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය විසින් ජනතාව දැනුවත් කරනු ඇත. මේ අතර නව ප්‍රභේදය හඳුනා ගැනීම පිළිබඳව වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්ද අදහස් පළ කළා. මෙවැනි පැතිරීමක් එංගලන්තයේ මේ ප්‍රභේදයත් එක්ක හඳුනාගත්තාම එංගලන්තය වහාම සිද්ධ කරපු දේ තමයි රටේ ලොක්ඩවුන් තත්ත්වයක් ඇති කරා. ඒතර ලංකාව කොහොමද කරන්නේ කියන එක මේ තාක්ෂණික කමිටුවල තීරණ ගන්න කණ්ඩායම විසින් කරන්නට ඕනේ. අවසාන වශයෙන් මේක විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වුණාට පස්සේ ඒක මහ ජනතාවගේ වැරදි හැසිරීම හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගැටලුවක් නිසා කියලා තව මාසයකින් කියන්න සූදානම් වෙන්න එපා. මේ අතර අද දිනේද නව කොවිඩ් ආසාදිතයින් 528 දෙනෙකු හඳුනාගත්තා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73644ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 773 දෙනෙකු අද සුවය ලැබුව අතර ඒ අනුව සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 66984ක් ලෙසයි. COVID-19 ආසාදිතින් 942 දෙනෙකු ගත වූ දිනය තුලදී හඳුනාගත්තේ දින 3ක් තුල අඛණ්ඩව ආසාදිතින් 900 සීමාව ඉක්මවා වාර්තා කරමින්. ගත වූ දිනේදී බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 534ක්.
මේ අතර මාතර නාවෙමන උතුර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ තවත් පුද්ගලයන් 21 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. මීට පෙරද එම විවාහ මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයන් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බව හඳුනාගන්නා. ආසාදිතයින් 27 දෙනෙක් හඳුනාගත් අලව්ව නගරයේ වෙළඳසැල් අද සිට දින 3ක් වසා තැබීමට නගරයේ වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. මහනුවර මහයාව MT හා MC ප්‍රදේශවලට දින 65ක් පුරා පනවා තිබූ සංචරණ සීමාවන් අද පෙරවරුවේ ඉවත් කෙරුණා. මේ අතර කොවිෂීල්ඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ වන විට පුද්ගලයන් 1,70,87 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විශාල සංකුලතා කිසිම දෙයක් අපි දැනට දැකලා නැහැ. මේක ඉතාමත්ම ආරක්ෂාකාරී එන්නතක් කියන එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ වෙලාවේ අපි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතම මිලියන 18ක් අපි ගන්න ක්‍රියාමාර්ගය කරන් තිනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කියන එන්න අපි දැන් ඖෂධ නියාමන අධිකාරියට දීලා තිනවා. මේක ගැන අධ්‍යයනයක් කරලා ඉතා ඉක්මනින් එළියාපදිංචි ලබා දෙන්න ලබා ඉල්ලීමක් කරලා තියෙනවා. කොවිෂීල්ඩ් එන්නත ලබා ගන්නේ නම් මාස 6ක්පත් ගතවනතුරු දුම්වැටි සහ මද්‍යසාර වලින් වැළකී සිටිය යුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පෙන්වා දෙනවා. එන්නත්කරණයෙන් සෛල නිෂ්පාදනය සහ ප්‍රතිශක්තිකරණය දක්වන විදිහ බොහෝම දුර්වලයි දුම් බොන කෙනෙකුගේ සහ මද්‍යසාර බොන කෙනෙකුගේ. ඒ නිසා තමයි කියන්නේ එන්නත ලබා ගත්තට පස්සේ මාස ගණනක් මේ දුම්වැටි මද්‍යසාර වලින් තොර වෙලා ඉන්න කියලා. මේක රත්තරන් අවස්ථාවක් දුම් බොන කෙනෙකුට ඒක නවත්තන්න. මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යරාජ මහත්මිය සාමාන්‍ය වාටුවක් වෙත යොමු කර තිබෙනවා. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 වෛරසය චීනයට පෙර ප්‍රංශයේ ව්‍යාප්තව පැවති බවට නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. ගෙවුණු දිනේදී නව ආසාදිතයන් 4,37,000ක් ගෝලීයව හඳුනාගත් අතර නව පුද්ගල මරණ 13,000ක්ද වාර්තා වුණා. COVID-19 වෛරසය චීනයට පෙර ප්‍රංශයේ ව්‍යාප්තව පැවති බව ප්‍රංශ ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සිදු කළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඒ 2019 වසරේ නොවැම්බර් 5 වෙනිදා සිට 2020 ජනවාරි මාසය දක්වා ප්‍රංශ ජාතිකයන් 9,000කගේ ජෛව සාම්පල අධ්‍යයනයකදී COVID-19 වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් චීනෙන් පළමුවරට වාර්තා වී තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මාසයේදී. මේ අතර ගෝලීය සමස්ත ආසාදිතින්ගේ ශරීරවල පවතින COVID-19 වෛරස එක් තැනකට රැස් කළහොත් එහි ධාරිතාව මිලිලීටර් 160කට ආසන්න බව එංගලන්තයේ බත් විශ්වවිද්‍යාලයේ ගණිතඥයෙකු වන කිට් යේට්ස් අනාවරණ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ සමස්ත ගෝලීය COVID-19 වෛරස් ධාරිතාව එක් සෝඩා කෑනයක් තුළ ගබඩා කිරීමට හැකි බවයි. මේ වන විට ලෝකයේ COVID-19 වෛරස අංශු මාත්‍රා මිලියන 2000කට වඩා ව්‍යාප්තව පවතින බව පෙන්වා දෙන යේට්ස් කියා සිටින්නේ COVID-19 වෛරස අංශු මාත්‍රයක් මිනිස් හිස කැස්වලට වඩා 10 ගුණයක් කුඩා බවයි. එබැවින් කුඩා අංශු මාත්‍රයක් සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වීම සංකීර්ණ ක්‍රියාවලියක් බවත් කොවිඩ් ආසාදිත මරණයක් සිදුවන්නේ එලෙස ඉතා කුඩා වෛරස අංශු මාත්‍රයකින් වීම විස්මිත බවත් ගණිතඥ කිට් යේට්ස් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියා. ඒ ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ එහි කාර්යසාධන කටයුතු පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි. සුපුරුදු පරිදි ක්‍රිකට් නිලධාරීන් කෝප් කමිටුව හමුවේ ඊයේ සිය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ කිසිදු සූදානමකින් තොරව ඊට සහභාගී වීම හේතුවෙන් මෙම කරුණු විමසීම අතරමඟ නවතා දැමූ කෝප් කමිටුව යලි බසක් ඇතුළත නිසි සූදානමකින් පැමිණෙන ලෙස ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දුන්නා. චන්දික හතුරුසිංහගේ කොන්තරාත්තුව කොපමණ කාලයකටද දීලා තිබුණේ? අවුරුදු 3කට. එතකොට ඒ කොන්තරාත්තුව නැවැත්තුවේ අවුරුදු කීයකින් පසුවද? අවුරුදු 1කමාරක්. ඒක හරියට ඔබතුමාලා ගාව විස්තර ටික දෙන්න කවුරුද දන්න කෙනෙක් ඉන්නවද? මේක සෙල්ලමක් නෙමෙයි. පාර්ලිමේන්තුවත් එක්ක ගනුදෙනු කරනකොට කරුණා කරලා හරියට කියන්න. මොකද මේ ආයතනය රටක් විදිහට එච්චර හොඳ තැනක නෙමෙයි තියෙන්නේ. ඒකේ හේතුව මේක තමයි පේන විදිහ. එතුමා දැන් ඔබට විරුද්ධව යම් නඩුවක් පවරලා තියෙනවද? ඔව්. එයාට මෙච්චර ගාණක් වන්දි ඉල්ලලා කියලා දැන් නඩුවක් දාලා තියෙනවා. ඒ ගාණ කීයද? මිලියන් ඩොලර් 5ක් ඉල්ලලා දාලා තියෙනවා අපේ. එයාට දෙන්න තිබුණු ගාණ කීයද? අවුරුදු 3ටම නෑ නෑ අස් කරන වෙලාවේ එතුමාගේ පඩිය හෝ යම් වැටුපක් දීලා නේද? ඒකට එයා කැමති උන්නේ. එයා අවුරුදු 3 මේවා තමයි ඉල්ලුවේ ඉස්සල්ලා. අපි අවුරුදු 3කට දෙන්න කැමති උන්නේ නෑ. ඉතින් එහෙම අයින් කරන්න පුළුවන් පදනමකින් ඇයි කොන්ට්‍රැක්ට් එක එහෙනම් ගහගන්නේ නැත්තේ? නෑ ඒක තමයි ඒක ගහලා තිබ්බේ විදිහට සභාපතිතුමා. ඒක තමයි කියන්නේ. දැන් ඒ ආයතන නැද්ද ඒ කොන්ට්‍රැක්ට් එක ඔය ලීගල් ඔෆිසර් නේ ඩ්‍රාෆ්ට් කරන්න නැත්තේ? නෑ නෑ මේක ඒ නෑ කියන්නේ. ලීගල් ඔෆිසර් නෙමෙයි ඩ්‍රාෆ්ට් කරන්නේ කොන්ට්‍රැක්ට් එක. ඒතකොට ඒ නඩුව වෙනුවෙන් අපි කොච්චර වියදම් කරනවද? දැනට අපි හරියටම පැහැදිලි කරන්න මේ බොරු කියන්නේ නැතුව හරියම
නිවැරදි ගාන කියන්න අපිට මිලියන් 20ක් විතර ගිහිලා තියෙනවා. ඒ ලෝයර් ෆීස්ද? ලෝයර් ෆීස් මේ තීරණය නිසානේ මේ මුදල විශාල වශයෙන් යන්නේ. දේශීය ක්‍රීඩා පිටි හා ජාත්‍යන්තර ක්‍රීඩාංගන ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම වෙනුවෙන් අත්තිකාරම් ගෙවීම 2017 වර්ෂය වෙනකොට මිලියන 19ක අත්තිකාරම් ගිණුම් ගැලපීමක් නැතුව කරලා තියෙනවායි කියලා. අපිට accountant පැහැදිලි කරනවාද මේ ඇඩ්වාන්සර්ස් වල ගැලපීමක් නැතුව මේක තියෙන්නේ කොහොමද කියලා? 2017 දෙසැම්බර් 17 වෙනකොට උතන තිබුණා මිලියන් 19ක්. ආරම්භක ශේෂ හැටියට එයින් තිබුණා මිලියන 16ක්. ජර්නල් එන්ට්‍රි එකක් විතරයි කිසිම තොරතුරක් සම්බන්ධ කරගන්න තිබුණේ නැහැ. මේ ડોකියුමන්ට්ස් කාගේ බාරේ තියෙන්නේ? CEO ගේ බාරේ. අපේ ආයතනය ඒරියා 6කට බෙදලා තියෙනවා. ඒ ඒරියා 6ටම හැම ඒරියා එකකම ඉන්නවා ප්‍රධාන අපේ CEO ලා එක්කෙනයි ඉන්නේ. CEO එක්කෙනයි ඉන්නේ. ඔයාලගේ ස්ට්‍රක්චර් එක අපිට අවශ්‍ය නැහැ. ආයතන වෙනුව වක් කියන්නේ කවුද? ඇග්‍රීමන්ට්ස් වල එක පැත්තක අත්සන් කරන්නේ CEO ද chairman ද? හැමතිස්සෙම අත්සන් කරන්නේ ට්‍රස්ටි කෙනෙක්. ට්‍රස්ටි ඇවිල්ලා අපේ ඔෆිස් බෙයාරර්ස්ලා සර්. CEO ගේ රස්සාව මොකද? CEO ගේ රස්සාව ඇවිල්ලා implementation of the decisions which is been made by the committee. දැන් මේකේ දැන් CEO ගේ වගකීම කිසිම මේවට මේ decision වලට agreements වලට වගකීමක් නැහැ. implementation නම් තියෙන්නේ. මේක implement කරන්න document එකක් ඕනනේ ඔයාට. ඉතින් document එකක් නැතුව කොහොමද implement කරේ? ඔය documents තියෙනවා සර්. ඔය documents කියන දේ නැහැ කියලා අනේ. මෙතන issue එක තියෙන්නේ මේ මිලියන 240 දැන් කෝ කියන එක දැන් කියලා වැඩක් නැහැ. The point that I tried to make was that it should have been communicated prior. මම දන්නේ ඒකන්තුමා මේ ඉන්ටර්නල් කට්ටිය ගෙනල්ලා බලන්න CEO ගේ මොකද්ද responsibility එක. දැන් මේ chairman ගේ responsibility දැන් මේ කියන විදිහට මේ implement කරන්න තමයි මම ඉන්නේ කියලා කිව්වට implement කරන්න document එකක් නැහැ කියලා අනිත් තැනින් කියනවා. audit information number එක කිව්වත් දැන් ඊට වඩා වැදගත් කාර්යය දැන් මේ ඔය මෙතන audit කරේ numbers අහන්න දෙන්න එපා. ඔයාලට ඔක්කොම එවලා තියෙනවා. මං හිතන්නේ මේක දිගින් දිගට ගියාම අපේ ලේ පිච්චෙන එකයි වෙන්නේ. මෙයාට මාසයකට කල් දෙමු. සියලු දෙනාම සූදානම් වෙලා ඔඩිටර් ජෙනරල්ත් මේක බලලා මාසෙකින් නැවත ගැඳුම අපි. ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක මිසක මේ නිලධාරි මහත්තුරුන්ගේ පෞද්ගලික වත්කමක් නෙමෙයි මේ මාකට් වෙන්නේ. මේක ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන්නේ රාජ්‍ය සතු ආයතනයක්. ඒ ආයතනයේ රජයේ ඍජුව පාලනය කරන්නේ ඒකට වෙනම මැකනිසම් එකක් හදලා තියෙනවා. මේ මැකනිසම් එකේ තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ නමුත් වෙනමම ක්‍රිකට් ක්ලබ්ස් වල නියෝජිතයන්ගේ ඡන්දෙන්පත් වෙන කණ්ඩායමක් විසින් මේක පාලනය කරනවා. ඒ කණ්ඩායම කැමැති පරිදි මේකේ තියෙන මුදල් වියදම් කරලා බහැලා යන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඕකෙන් වෙලා තියෙන්නේ ඒකයි. සුළු පක්ෂවලට තනිව ඉදිරි ගමනක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාම යටතේ ක්‍රියාත්මක ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණ මාලාවක් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් දවසක් අමාත්‍ය මණ්ඩලය අවසන් වෙලා අපි ලිෆ්ට් එකේ පල්ලෙහාට එනකොට මම ප්‍රසන්න රණතුංග මැතිතුමන්ට සහ තව අපේ ඇමතුරු කීප දෙනෙකුට කිව්වා විදේශ ඇමතුමෙක් ඉන්නවා කිසිම රටකට යා ගන්න බැරුව. සංචාරක ඇමතුමෙක් ඉන්නවා කොහෙවත් රටකට සංචාරය කර ගන්න බැරුව. ඒ වෙලාවේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතුමා මැච් එක ගහලා තිබ්බේ නැහැ. ක්‍රීඩා ඇමතුමෙක් ඉන්නවා කිසිම සෙල්ලමක් කර ගන්න බැරුව. ඊට පස්සේ තමයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතුමා කොහොම හරි ඒ අභියෝගේ බාර අරගෙන ඒ ක්‍රිකට් තරගයක් පැවැත්වුවේ. නමුත් අද අපිට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ ඒ විදිය අභියෝගාත්මක වාතාවරණයක. ඒ නිසා මම හිතනවා ප්‍රදර්ශන වැනි කටයුතු COVID-19ට බය වෙලා සම්පූර්ණයෙන් අතහැරලා ඉන්නේ නැතුව ඒ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුකූලව පවත්වමින් කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. පොඩ්ඩ ඉන්න මේ එක්සිබිෂන් එක බලලා ඉවරනකම්. එක්සිබිෂන් එක බලලා ඉවරනකම් පොඩ්ඩ ඉන්න. ප්‍රදර්ශනයේ නැරඹීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයාට මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. අයියෝ ඕවා ගණන් ගන්නේ කවුද? ගෙදර තුන සාකච්ඡාව ගැන පොඩ්ඩක් කියන්න. මට යන්න දෙන්න ඉතින්. මගේ කකුලේ කවුරුත් අදිනවා. ලොකු අවුලක් කියලා. ඒක අහන්න එතුමගෙන් ගිහින්. කොහොප්පේ දැන් මේ විර්මන්ස ඇමතුමාගේ ප්‍රශ්නයක් ඇතිලා තිනවා. අපි පක්ෂ කීපයක් එක්ක වෙලා හදපු ආණ්ඩුවක් ආණ්ඩුවේ පක්ෂ තුල අනික් පක්ෂ විවේචනය කරන්නේ නැතුව ඒ පක්ෂවල අඩුපාඩු කතා කරන්නේ නැතුව අපි කටයුතු කරොත් අපේ සාමය රැකගෙන රජයක් හැටියට ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මැදිහත් වෙලා මේක निराකරණය කරලා තියෙනවා. දැන් පසුබිම මන්ත්‍රීවරුත් අපලයක් එකතු වෙලා මාධ්‍ය අමාත්‍යයත් ඒත් ඔහුට චෝදනා එල්ල කරා විමල් වීරවංශ ඇමතුමා. මම හිතන්නේ හැමෝටම වේදනාවක් තියෙනවා. මොකද තමන්ගේ පක්ෂයට යම් කිසි හානියක් වෙනකොට
කොට ඒ අය ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ මේව මෙතනින් නැවතිලා යයි. ඔබතුමා හිතන්නේ මොන පැත්තද? මම ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. හැමතුම දැන් පක්ෂ නායකයෝ එකතු වෙලා වෙනම ගමනක් යන්න හදන්නේ. ඊ අපි දැක්ක විමල ඊරත් මහතාගේ ගෙදරත් සාකච්ඡාවක් පැවැත්ුණා. ඔය කවුරු එක්කහුව වෙලා වැඩ කරත් අවසානයේදී අපිත් එක්ක එක්කහුව වෙන්න එපා. ඒගොල්ලන්ට තනි ඉල්ලුවොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට එහෙම ගමනක් යන්න බෑ. හැමතුම ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය කර ආකාරයමද මේ යන්න හදන්නේ. ඒ විවේචනය කරපු සාධාරණයිනේ මේ උළු රට විවේචනය කරන්නේ මම විතරක් නෙමෙයි. කාටවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන ඒ අසහාව නායකයා විවේචනය කරලා ඉදිරියට යන්න බෑ. ඒ වගේම මේ රටේ 69 ලක්ෂයක් විශ්වාසයට අපපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවේචනය කරලා ඉදිරියට යන්නත් බෑ. ආණ්ඩුවක් ගෙනියනකොට ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවක් එක්ක වැඩ කරද්දී ගැටලු තියෙනවා. ඒවා විසඳ ගන්න ඕනේ සාකච්ඡා මාර්ගයෙන්. ආණ්ඩුව හදන්න සුළු පක්ෂවල ගණන් ගන්න නැහැ කියලා කියනවා. දැන් රතු එළියක් දැල්වලා තියෙනවනේ. රතු නෙමෙයි ඔය මොන එළිය දැල්ලුවත් 2015 පස්සේ මේ පොහොට්ටුව හදන්න කටයුතු කරේ කවුද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. මේකම නේද යහපාලන ආණ්ඩුවෙත් මේ ආරම්භයේදී යහපාලන එකාට ගන්න නැතුව හිටියනේ. අපිට එහෙම ගන්න අද ඔය මල් විරෝස මහත්තයත් එක්ක මම හොඳට වැඩ කරන්නේ. ඒවුවා මේ එළියේදී එහෙම තමයි. ඔය ගණන් ගන්න එපා හොඳේ. COVID-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම සිවිල් සංවිධානද අද අදහස් දැක්වුවා. පාර්ලිමේන්තුව තුළ සෞඛ්‍ය ඇමති වෙනුවෙන් උත්තර දෙන ඇමතිතුමිය නැගිටලා කියනවා අපි විද්වත් මණ්ඩලයක අනුමැතිය කැමැත්ත ඇතුව තමයි මේක ලබා දෙන්න කටයුතු කරන්න කියලා. එහෙනම් මම අහනවා අග්‍රාමාත්‍යතුමා Tamanට කටට හිතට එන දේ කියන එක හරිද? එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයා දන්නේ නැතුව මේ කටයුතු මේ ප්‍රකාශ කිරීම පිළිබඳව රටට වගකිය යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ආසාදිත ඌවන්ගේ මෘත ශරීර ආදාහන කරනවද භූම දාන කරනවද කියන ප්‍රශ්නයට පිළිතුරු සැපිය යුත්තේ දේශපාලන නායකත්වයෙන් නෙවෙයි. විද්වත් කමිටුවේ මතය සියලුම දෙනා පිළිගත යුතුයි. ආගමක් දේශපාලන පක්ෂයක් මේ සඳහා ඈඳා නොගත යුතුයි කියන බව තමයි අපේ අනුශාසනාව. සෑම ආගමකටම මේ කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙනවා. බෞද්ධ ආගමට පාංශකෝලයක් ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. කතෝලික ආගමට පුළුවන්කමක් නැහැ. ඒ වගේම මුස්ලිම් ආගමට පුළුවන්කමක් නැහැ. නමුත් මම හිතන්නේ මේ සෑම ආගමක්ම බැඳෙනවා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කිරීමට. අගමැතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේ කියනවා කොවිඩ් නිසා තිබෙන මරණ භූම දාන කරන්න දෙනවා කියලා. ඊයේ ෆර්නෑන්ඩෝ පුල්ලේ ඇමතුමිය කියනවා නෑ අපි විශේෂඥන්ගේ තීරණය අනුව කමිටුව අනුව තමයි අපි මේක දෙන්නේ. තව මන්ත්‍රීවරයෙක් කියනවා නෑ අගමැතිතුමා කිව්වේ මේ කොවිඩ් 19 මරණ නෙවෙයි අනිත් මරණ වල දාන්න පුළුවන් කියලා. ඒක වල දාන්න අගමැතිතුමාගෙන් අහන්න ඕනේ. අද පාර්ලිමේන්තුවේත් මේගොල්ලෝ විහිළුකාරයෝ බවට පත් වෙනවා. භූමි දාන කරනවා කිව්වා. හැබැයි කොවිඩ් නෙමෙයි. කොවිඩ් නෙවෙයි. නෑ. මම හිතපු නිසා මම ඒ කතාව කියන්නම්. අගමැතිතුමා නැගිටලා භූම දාන්නට අවසර දෙනවා. එච්චරයි කිව්ව වචනේ භූම දාන්නට අවසර දෙනවා. ඊට පස්සේ මං ගිහලා අගමැතිතුමාගෙන් ඇහුවා. අගමැතිතුමා කිව්වා සෞඛ්‍ය උපදෙස් එමින් තියෙන්නේ ඒවල දැනට කියලා තියෙන කාරණා භූම දානයේ ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව. ඒ නිසා තමයි එතුමා එවැනි ප්‍රකාශයක් කළේ. ඇත්තටම අපිට හංගන්න දෙයක් නැහැ. දේශීය ටයිල් නිෂ්පාදකයන් සහ ටයිල් ආනයනකරුවන් යන දෙපාර්ශවයටම ගැටලුවක් නොවන අයුරින් නව ගැසට් පත්‍රයක් අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිමඩ් කබ්‍රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සංවාදයේ හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා. දිගින් දිගටම මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කප්පාදුව දැක්කා කතාන. මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී එයට මුණ දීමට හැකියාවක් නැති බව තමයි අපට තේරෙන්නේ. ඔබතුමාලා සියලු දෙනාම මේ ප්‍රශ්නවලදී નિયમિત පරිදි සහයෝගය දක්වනවා නම් ප්‍රශ්න 10ක් නෙමෙයි 15ක් නෙමෙයි 20ක් වුණත් ගත හැකි. හැබැයි කෙටි ප්‍රශ්න අහන්න වෙලා විනාඩි 30ක් ගියා. ඒ විනාඩි 30 යන්න හේතුව උත්තර දුන්නේ මේ රාජ්‍ය ඇමතුමා උත්තර දෙද්දී ආපහු වරාය ඇමතුමා නැගලා වෙනම දේශනාවක් කරන ගතිය. වරාය ඇමතුමාට අදාළ නැහැ. ඔබතුමාලත් ඔය දේශන නවත්තනවා නම් හුඟක් වෙලාවට ප්‍රශ්නවලදී මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ ප්‍රශ්න වලට පැනලා යන ආණ්ඩුවක් නෙමෙයි ගරු කතානායකතුමා. දෙපැත්තම වග කියන්න ඕනේ. මම නම් කියන්නේ. ඉතින් දැන් මේ පවුල්වල ඇවිල්ලා ඉන්නවා. මේකට මරාගන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේදී අපි මේක කතා කරලා තීන්දුව తీර ගමු. පක්ෂ නායක රැස්වීමට අපි ආවට අපි කියන හැම දෙයක් මෙතන ඉෂ්ට වෙන්නේ නැහනේ. දේශපාලන පළගෙදීම් වාර්තාවයි පාස්කු ප්‍රහාරයේ වාර්තාවයි අපි ඉදිරිපත් කරන්න කිව්වා තාම ඉදිරිපත් කළා නැහැ. දැන් පුවත්පත්වල සඳහන් වී තිබෙනවා ඒ වාර්තාවේ මාගේ නමද සඳහන් වී තිබෙන බව.
කැබිනට් මණ්ඩලය තීරණය කරන් තිබෙනවා විශේෂ ජනාධිපති කමිෂන් සභාව පිටවන්නත් ඒ නඩු ඉල්ලාස් කරගන්න. අද දිනේත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නෑ. අපි පොරොන්දු වුණ පරිදි ඔබතුමාට ඊයේත් මම වෙනමත් දැනුම් දුන්නා අපි ඒක ඉදිරිපත් කරනවා. කරදර කරන්න එපා මන්ත්‍රීතුමා. ගමේ ගියාම අපි දෙන්න හම්බෙලා කතා කරමු. මේ සභාවේදී මේ සභාවේදී කරදර කරන්න එපා. සන්තෝෂයි ඔබතුමාලා අද අපනායන කරුවන් වෙනුවෙන් කටයුතු කිරීම ගැන. මොකද ඔබතුමාට පෙර හිටපු ජනතා විමුක්ති පෙරමුණ නායකයන් ආනයනය කරපු සභාපතිවරුන්ට මරණය දක්වා දඬුවම් දුන්න බව අපේ පක්ෂ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක් නම් අහලා තිබෙන්නේ. ඒ ප්‍රශ්නෙට අපි වෙනම සංවාදයක් කරමු. හරි. ඒතර කාගේ ඉතිහාසය උස්සගන්න පුළුවන්. ඔබතුමාලා ඔය වගේ දේවල් කියද්දී මම බොහොම උපේක්ෂාවෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා පොඩක් ඉගෙන ගන්න ඉවසීමෙන් අහගෙන ඉන්න. ඔබතුමා ඔහොම ඇසිරෙන්න එපා. බලාගෙන ඉන්න ඔබතුමාගේ මුලසුනේ කාර්යභාරය ගැන. අඩුම තරම ඔබතුමා ඒක නතර කරන්න ඕන. ඔබතුමා ආණ්ඩු පක්ෂයේ සංවිධායකයෙක් නෙවෙයි. මම කැමති ඉතිහාසය ගැන අහනවා නම් ගරු කතානායකතුමනි. නංගිලා පර්පචුවලකට දාපු හැටි, බැඳුම් කරවලින් ගහපු හැටි, ග්‍රීසිය සල්ලි තැන්පත් කරපු හැටි මම මේක විවාදයට ලෑස්ති නෑ. ඕක ඔතනින් නතර කරමු. එමෙතුමා වෙන පැටලෙන්නේ නැතුව කතා කරගෙන යන්න. හැසිරෙන විදිහ හරි කැතයි. ඒ කාලේ හැසිරෙච්ච විදිහට නෙමෙයි දැන් හැසිරෙන්න ඕනේ. මෙතුමා රාජ්‍ය ඇමතිවරයෙක් විදියට මේ සභාව ඔබතුමාට කරගෙන ඉන්න දෙන්නේ නැහැ. මේ මඩ ගන්න හදන්නේ. ඔබතුමාලා තේරුම් ගන්න. මේ අය හැමදාම ඕක කරලා තිනවා. දැන් මේක මොහොතකට කලින් මේ සභාවේ කාලය ගැන කතා කරා. පොඩකින් මේ බලන්න. 1986 ශ්‍රී ලංකාවේ වර්ධන වේගය තිබුණේ 4.3ක් හැටියට. 87, 88, 89 මේ දැවැන්ත භීෂණයක් ඇති කරපු නිසා ඒ කාලේ මේ ජනතා විමුක්ති පෙරමුණේ දැන් ඉන්න නායකයාගේ සහෝදර 나යකයන් 1.5ට අඩු වුණා. ඊට පස්සේ හොඳ වෙලාවට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා හරහා ඒ භීෂණය මර්ධනය කරපු නිසා ස්තුතිවන්ත වෙන්නට ඕනේ ගැන. නැවත වරක් වර්ධන වේගය 6.2කට නැග්ගා. අතේ ලේ තියෙනවා. මගේ සහෝදරයන් ගතේ ලේ නැහැ කියලා මම මතක් කරලා දෙන්නට ඕනේ. අයියෝ කලබල වෙන්න එපා. ඔබතුමා වාඩි අහගන්නකෝ. ඔබතුමා ඔය මුලසුනේ ඉඳගෙන මේ සභාව නිසි පරිදි මෙහෙවන්න. සභාවේ මන්ත්‍රීවරුන්ගේ කතාවල තියෙන අන්තර්ගතය ගැන මට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. 2021 පෙබරවාරි 2 වෙනිදා ටයිල්ස් අනෙකුත් සෙරමික් නිෂ්පාදන ආනයනයට නැවත ඉඩ ලබා දෙන ගැසට් පත්‍රයක් නිකුත් කර ලැබුවා. ඔව් එම නියෝගය අත්හිටුවන ලෙසට ආනයන අපනයන පාලකයා වෙත රේගුවට අනුදීමක් කරනු ලැබී තිබේද? නැත අතිවිශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි අංක 3 සහ 4 ක්‍රියාත්මක නොකරන ලෙස දන්වන ලදී. අපි නැවත වරක් ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිනවා අගමැතිතුමා යම් ලිහිල් කිරීමක් කරලා දෙපැත්තටම සමතුලිත වෙන විදිහට. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට මේ සභාවට එන්නට ඔබතුමා අවසරය දුන්නා සේම. රංජන් රාමනායක මැතිතුමාට මේ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබා දිය යුතුමයි. හොඳයි ඔබතුමා විපක්ෂ නායක හැටියට සටන් කරන එක ගැන. හරි හැබැයි ඔබතුමා පැහැදිලිව ප්‍රකාශයක් කරුවේ නැහැ අදටත් පාර්ලිමේන්තුවේ එතුමා දඬුවම් ලබලත් අධිකරණයට අපහාස කරලා ගියේ. ඔබතුමා දෙපාරක් කල්පනා කරලා බලන්න මේ වගේ පුද්ගලයෙක් ඔබතුමාගේ පක්ෂයේ ඉන්නේ කියන එක. තිත්ත කුණුහරුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ එළියේ කතා කරන විනිශ්චයකාරවරුන්ට නිନ୍ଦා අපහාස කරන පුද්ගලෙක් දැන් ඔබතුමා පෙනී හිටින්නේ. ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනේ. එතුමා පාවිච්චි කරේ ඔබතුමාලා. එතුමාව එළියේ ඉද්දිත් පාවිච්චි කරුවා. අද හිරේ ඉද්දිත් එතුමා පාවිච්චි කරනවා. රථවාහන ඇතුළු භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු ඇතැයි මහබැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහබැංකුවේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේනකොට රථවාහන ගෙන්වීම සම්බන්ධයෙන් යම්කිසි සීමා පනවලා තියෙනවා. මහා බැංකුව විදිහට ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම්කිසි ලිහිල් භාවයක් දෙන්න සූදානම්ද? ලිහිල් භාවයක් දීමට හැකියාව ලැබෙන පරිදි තවමත් යොම්ශේෂ්‍ය තත්ත්වය වැඩ ගැහිලා නැහැ කියන එකයි මගේ නම් අදහස. ආනයන පිළිබඳව සීමාකම් ඉටි ගමන් අත්හැරලා දැම්මොත් අපි නැවත යනවා අර පරණ හිටපු තත්ත්වයට. අවශ්‍ය තරම් කල් මේක රඳවා ගන්නට සිද්ධ වෙයි. ලීසින් වාර්ග සම්බන්ධයෙන් මේ ඇතිලා තියෙන ගැටලුව අපි දැක්ක බස් රථ හිමියන්ගේ යම්කිසි ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යම්කිසි විසඳුමක් දෙන්න සූදානම් වෙලා තියෙනවද? ඒකට කරන්න පුළුවන් උපරිම සහනයක් දෙන විදිහක් අපි සාකච්ඡා කරගෙන යනවා. රංජන් රාමනායකගේ ක්‍රියාකලාපය තුළින් පාර්ලිමේන්තුවේ සහ අධිකරණ පද්ධතියේ ගෞරවයට බරපතල හානියක් සිදු වූ බව රාජ්‍ය මාත්‍ය ඉන්දිකානුරුද්ධ මහතා පවසනවා. හිරු ටීවී බලය වැඩසටහනට එක්වමින් ඔහු පැවසුවේ දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. රංජන් රාමනායක මුළු පාර්ලිමේන්තුවම කොකේන් ගහනවා. ඊට පස්සේ කිව්වා ඇතමෙක් කොකේන් ගහනවා. ඊට පස්සේ අධිකරණයට කතා කරලා අධිකරණ මිනිසුරුවරුන්ට කතා කරලා නඩු තීන්දුව ඉල්ලුවා. සානි අබේසේකර්ලට වගේ අයට කතා කරලා පැමිණිල්ල ලියන්න ඕන විදිහ යෝජනා කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඒක අධිකරණයේ මේ කටයුත්ත. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අවිශ්වාසයක් සැකයක් ඇති වෙන විදිහට කතා කළා. කතා කරලා අනිවාර්යෙන්ම දෙන්න ඕන තීන්දුව ගැන කතා කරා. මේ තියෙන හඬපට වලින් කරපු දේවල්. මේ තියෙන හඬපට වලින් කරපු දේවල්. මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංහතිය ජනතාවට පිළිකුල්ුනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්න පුළුවන් උපරිම අපහාසය කරලා. ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණය විහිළුවකට ලක්. අධිකරණයෙන් පිට වෙන රංජන් රාමනායක කියන්නේ මුන් හොරු කිය. එහෙම යද්ද දික් කරන්නේ. රංජන්ට සාධාරණයක් වෙනවා කියන්නේ උසාවියට ගල් ගහනවා වගේ වැඩ. දැන් අපේ රත්නපුරේ මන්ත්‍රීතුමේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා මෙන්න මේ වගේ අයගේ නඩු තීන්දුව විශ්වාස කරන්න කියනවා. අනිත් නඩු තීන්දුව විශ්වාස නැහැ කිය. අපි පාර්ලිමේන්තුවට ඒ තියෙන ගෞරවය තියන්න ඕන නිසා පුද්ගලිකව අපි විරුද්ධයි. ඒ වගේ අය පාර්ලිමේන්තුවට දැන් මේ සියල්ල දේශපාලන පළගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමෙන් දැන් අනාවරණය වෙලා තිබෙනවා. දැන් මේ කොමිසමේ ඉදිරි ක්‍රියාමාර්ග නතර වෙලා තිබෙනවා. දැන් ඒකේ සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කවදද? දේශපාලන වේදිකාවල කතා බහට ලක් වෙන මේ පිළිබඳව. දූෂණ විරෝධී ඒ පිහිටවගත්තු කමිටුවත් ඔය හදාගත්තු ඒවත් ඔය සියලු දේවල් අනිවාර්යෙන්ම මේවා පරීක්ෂණවලට ගෙනල්ලා සාධාරණයක් කළ යුතුයි. මේවා වෙනුවෙන් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. FCID හදාගත්තේ කොහොමද? එහෙම FCID හදාගන්න බෑ. ඒගොල්ලන්ට ඕන නඩු දාන්න, ඒගොල්ලන්ට ඕන අයව ගෙන්නන්න කීයද වියදම? ලක්ෂ 350 400ක් වියදම් කරලා තියෙනවා. පක්ෂ ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඒ වෙලාවේ විපක්ෂයක් කියලා දෙයක් හිටියේ නැහැ. කතා කරන්න විපක්ෂය අරගත්තා. වැඩ කරද්දී ඔක්කොම එකතු වෙලා මේක මංකොල්ල රංජන් රාමනායක පාර්ලිමේන්තුවට ගිහිල්ලා රංජන් රාමනායක කාටද රස්සාවක් දුන්නේ? රංජන් රාමනායක කොහෙද කාපට් පාරවල් හැදුවේ? රංජන් රාමනායක කරේ අනුන්ගේ ටේප් කර නඩුකාරන්ට කතා කර දුමින්ද සිල්වා කොහමද හිරේ යවන්නේ? එළිය තියන්න බෑ. අරයා හිරේ යවන්නේ කොහමද? මෙයා හිරේ යන්නේ කොහමද? පහත් වැඩ කරේ. එහෙම දේශපාලනයක් අපි කළා නෑ.